समन्ता चक्कवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स स्नन्तो सग्ग मुक्खदं धम्मස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා ධම්මස්සවන කාලෝ අයං වදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. පිංගතුනි, අද අපි මේ ධර්මානුශාසනාවේදී විශේෂයෙන් ඔබට කල්ප විග්‍රහයක් ගැන, මේ කල්පය ගැන ඔබ තේරුම් ගත යුතු ආකාරය ගැන විස්තර කරලා දෙනවා. ඒ වගේම අපිට මේ කල්පය කියන්නේ මොකක්ද, ආයුෂ් කල්පය කියන්නේ මොකක්ද, අන්තක් කල්ප කියන්නේ මොනවද, මහා කල්පයකට අන්තක් කල්ප කීයක් තියෙනවද, ඒ වගේ මේ විශ්වය විනාශ වෙන්නේ, ලෝක විනාශයක් සිද්ධ වෙන්නේ කොයි ආකාරයටද, මේ ලෝක ධාතුවක් හටගන්නේ කොයි ආකාරයටද. ඒ වගේ විශේෂයෙන් මෙවැනි යුගයක ජීවත් වෙන අපි දන්නවා අද ලෝකෙ එන්න විපත් වැඩි වෙන යුගයක්. නොසිතන විදිහට ස්වභාවික විපත්, වසංගත රෝග විපත් වේගෙන් ලෝකෙ පැතිරීගෙන යන කාලයක්. එවැනි යුගයක අපි අපේ පෙරපින් මතු කරගන්නේ කොහොමද? අපේ ජීවිතවල අපි සසර කරපු පින් තියෙනවා. ජීවිතේ බේ ජීවිතය කරපු පින් තියෙනවා යටපත් වෙච්චේවා. ඒ පිනේ විපාක මතු කරගෙන කුසල් බලවත් කරගන්නේ කොහොමද? අද අපි මේ ධර්මානුශාසනාව තුළ ඉතාම වැදගත් මේ කාරණා කීපේ සාකච්ඡා කරනවා. පිංගතුනි, ඔබත් මමත් අපි කවුරුත් ජීවත් වෙන්නේ බොහොම භයානක සංසාර ගමනක. බුදුරජාණන් වහන්සේ සංයුක්ත නිකායේ අනමතග්ග කියන සංයුක්තය තුළ දේශනා කරා අනමතග්ගෝ භික්කවේ සංසාරෝ. මහණෙනි, මේ සංසාර ගමන අනවරාග්‍රයි. පුබ්බා කෝටි නපඥායති. පටන්ගත්ත කෙලවරක්කත් හොයන්න බැරි තරම් දීර්ඝ සංසාර ගමන. මේ සත්වයාගේ සංසාර ගමනේ පටන්ගත්ත කෙලවරක් බුදු කෙනෙකුට බුදුවැසින්වත් දකින්න බැරි තරන් දීර්ඝ කෙලවරක් නොපෙනෙන සංසාර ගමන. දැන් අපි ගත්තොත් අපි ඉස්සල්ලා කල්පය ගැන තේරුම් ගන්න කලින් මේ උපමා කීපෙ තේරුම් ගමු. දවසක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, සාමීනී භාග්‍යතුන් වහන්සේ ඔය කල්පය කියනවා, කල්පය කියන්නේ කොච්චරද? දැන් අපි මේ කතා කරන්නේ මහා කල්පයක් ගැන. බුදුරජාණන් වහන්සේ වදාලා අවුරුදුවලින් 100යි 1000යි ලක්ෂයයි කියලා බින්දු ගානකින්නම් කල්පය බින්දු ගානකින් ඉලක්කමෙන් කියන්න බෑකි. ඒ තරම් දීර්ඝයි. දැන් ඔබට හිතෙන්න පුළුවන් ඉතින් ඉලක්කමෙන් කියන්න බැරි නම්. මොකද අපි දන්නවා අපි සමහර දේවල් ඉලක්කමෙන් කියන්නේ අවුරුදු වලින් ගත්තත් අවුරුදු 100 1000 ලක්ෂය අපිට තේරෙනවා ඉලක්කමෙන් කියපුවාම. හැබැයි සමහර ඒවා තියෙනවා අපිට ඉලක්කමෙන් කිව්වත් බින්දු ගාන වැඩිවෙන්න අපේ නිකං ඔළුවත් විපිරිසර වෙනවා. හිතාගන්නවත් බැරි ඒවා තියෙනවා. දැන් ඔබ නිකං හිතන්න මෙහෙම කිව්වොත් 1.250ක් විතර හිතාගන්නවත් බෑනේ. ඔබට ඉලක්කම කියාගන්නවත් බෑ, හිතන්නවත් බෑ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා කල්පය කියන්නේ මෙච්චරක් කියලා බින්දු ගානෙන් කියන්න බැරි තරම් දීර්ඝ කාලයක්. එතකොට මේ කෙනා, මේ බමුණා බුදුහාඳුරන්ගෙන් ප්‍රශ්නය අහපු කෙනා අහනවා, ස්වාමීනි, එහෙමනම් ඔය කල්පෙ තේරුම් ගන්න මට උපමාවක් කියන්න. අන්න බුදුරජාණන් වහන්සේ එක උපමාවක් කියනවා. යොදුනක් දිග, යොදුනක් පළල, යොදුනක් උස විශාල අබ කන්දක් හිතන්න කියෝ. ඔබ හිතන්න අබෑට දන්නවා නිතාම පුංචි අබෑටේ.
එතකොට මේ අබෑට ගොඩ ගහලක් අබ කන්දක් තියෙනවා. අබ කන්දක් කියන්න මේ පුංචි කන්දක් නෙමෙයි. යොදුනක් යන්නේ සැතපුම් 16ක් දිග සැතපුම් 16ක් පලලට ඒ තරම් උස තියෙන අබ කන්දක් තියෙනවා. එදකොට මේ කන්ද දැන් ඔබට සැතපුම් ගානෙන් මැනේ නැතිවුණට නික හිතෙන් හිතන්න අපි දන්න කන්දක් සිරීපාද කන්ද වගේ අබ ගොඩක් තියෙන අබ කන්ද. අවුරුදු 100කට එකා බෑටයක් අයින් කරනවා. ඔන්න උපමාව. අවුරුදු 100ක් ගත වෙච්ච තැන එකා බෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100ක් ගත වෙච්ච තැන තව එකා බෑටයක් අයින් කරනවා. තවත් අවුරුදු 100ක් ගත වෙච්ච තැන තව එකා බෑටයක් අයින් කරනවා. ඔය විදිහට යම් කාලයක් එනවද අර විශාල අබකන්ද අවසන් වෙන. අවුරුදු 100කට එකා බෑටේ බැගින් ඉවත් කරලා යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් තරං උස අබකන්ද අවසන් වෙන දවසක් එනවද. මහා කල්පයක් කියන්නේ ඒ තරන් දීර්ඝ කාලයක් කියලා බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කළ. දැන් ඔන්න ඔය උපමාවෙන් අපිට ටිකක් තේරෙනවා. තවත් තියෙනවා අනමතග්ග සංයුක්ත කල්පය ගැන තවත් වෙන විදිහ විග්‍රහය. එතනදීත් බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනී භාග්‍යතුන් වහන්ස කල්පය කියනවා කල්පය කියන්නේ කොච්චරක්ද. බුදුරජාණන් වහන්සේ එතනදිත් අර පිළිතුරම දෙනවා අවුරුදුවලින් නම් බින්දු ගානෙන් 100යි 1000යි ලක්ෂයයි කියලා ඉලක්කමින් කියන්න බැරි තරන් දීර්ඝයි. අනේ ස්වාමීනී එහෙනම් උපමාවක් කියන්න. අන්න බුදුරජාණන් වහන්සේ වෙනත් උපමාවක් කියනවා. යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් උස විශාල ගල් පරෝතයක් තියෙන. තනි ගලක්. මේ ගල කුහර නැති සිදුරු නැති බොල්වෙච්ච නැති තනි ගලක්. අවුරුදු 100කට එක වතාවක් සිනිදු සලුවක් යන්තන් උඩින් පිහදාගෙන ඇතිල්ලීගෙන යන. ඒ කාලෙ තිබුණ කසී සලුවක්. ඉතාම සිනිදු සලුවක්. අපිනි අහිතම යන්තන් උඩින් පිහදාගෙන යන අර ගල උඩි. කසී සලුවකි. අවුරුදු 100කට එක වතාවයි. ආයමත් අවුරුදු 100ක් ගෙවිච්ච තැන තවත් එක වතාවක් කසී සලුවක යන්තන් උඩින් පිහදාන. තවත් අවුරුදු 100කට පස්සේ ආයත් උඩින් පිහදාන. යම් දවසක් එනවද මේ පිස දැමීම නිසා අවුරුදු 100කට එක වතාවක් පිස දැමීම නිසා මේ විශාල ගල් පර්වතය ගෙවිලා අවසන්ම වෙලා යන දවසක් එයිද. කල්පය කියන්නේ ඒ තරම් කාලයක් මහා කල්ප එකක් ගැන ඔය කියන්න. ඒ වගේ හිතාගන්න කියව. දැන් ඔබට තවත් තේරෙනවා ඔබේ ගෙදර ඇති මිරිස් ගලක් ඔබේ පරණ මහගෙවල් ගැන හිතන් පරම්පරා දෙක තුනක් ඔබේ ආච්චිල සියලගේ කාලේ ඉඳං ගෙදර තිබ මිරිස් ගල ගැන හිතන්. ඔය මිරිස් ගල කාලයක් යනකොට ලූුණු තලනවා මිරිස් සබරනවා සම්බෝල හදනවා නොයෙක් විදිහට ඔයි මිරිස් ගලේ කාලයක් යනකොට අවුරුදු ගානක් යනකොට මැදින් චුට්ටක් වල වගේ හැරෙනවා. එතකොට හිතන්න කී වතාවක් දවසකට කොච්චර නල් ලූුණු තලනවා පිරි සබරනවා කොච්චරනං ගල ගෙවෙන කාරණාද. එතකොට මෙතන කිය දැ බලන්න එතකොට ගලක් ගෙවෙන ආකාරය උපට තේරෙනවා. කොච්චර කාලයක් යනවද යන්තම් වල වගේ ගලක හැරෙන්. මේ උපමාව බුදු හාන්දුරුව පෙන්නුවේ අවුරුදු 100කට එක වතාවක් යම්තන් සිනිදු සලුවකින් උඩින් පිහදානවා විතරයි. ඒ පිස දැමීම නිසා යම් පුංචි ප්‍රමාණයක් මේ ගලේ ගෙවෙනවද. මේ ගල පුංචි ගලක් නෙමේ යොදුනක් දිග යොදුනක් පලල යොදුනක් කුස කැන සැතපුම් 16ක් දිග පලල උස ඇති විශාල ගල් පරතයක් ගෙවිලා අවසන් වෙනවද මහා කල්ප එකක් කියන්නේ වගේ කිය. ඔය කියන්නේ එක කල්පයක උපමාව. දැන් ඔන්න ඔබට අපි කල්පයක උපමා දෙකක් කියල දුන්න. අර අබෑට උපමාවයි ගල් පරෝතයක් ගෙවෙන උපමාවයි. තැන් ඔය උපමා දෙකෙන්ම තේරුම් ගන්න ඕන මහා කල්ප එකක් කියන්නේ මෙන්න මේ වගේ දීර්ඝ කාලයක්. ඊළඟට ඔබ මතක තියාගන්න අපි කතා කරනවා සාරා සංකේය කල්ප ලක්සේ. අපේ බෝසතාණන් වහන්සේ දීපංකර පාදමූලේ විවරණ ගත්ත තැනයිදං සම්මා සම්බුද්ධත්වයට පත්වෙන තැන දක්වාම
සාරා සංකේය කල්ප ලක්ෂයක් දස පාරමී සම්පූර්ණ කරගෙනාව කියලා. දැන් හිතන්න අර කිව එක මහා කල්පයක්. එවැනි මහා කල්ප අර ගල් පර්වතයක් ගෙවෙන කාලේ අබෑට උපමාව ඔය උපමාවෙන් කීවේ එක මහා කල්පයක කාලේ. එතකොට එවැනි මහා කල්ප අසංකේය 4ක් තවත් කල්ප ලක්ෂයක් සාරා සංකේය කල්ප ලක්ෂය. අසංකේය කියලා කියන්නේ 1.140. එතකොට එවැනි 1.140 4 ගුණයකුත් තවත් කල්ප ලක්ෂයක් තමයි සාරා සංකේය කල්ප ලක්ෂය. දැන් ඔබට මේ ටික යන්තන් හරි තේරුණා නම් ඔබට තේරෙනවා අපේ බෝසතාණන් වහන්සේ බුද්ධත්වයේ පිණිස දීපංකර පාදමූලේ ඉඳං දස පාරමී සම්පූර්ණ කරගෙන ආපු කාලෙ කොච්චර දීර්ඝ කාලයක්ද. ඔය සාරා සංකේය කල්ප ලක්ෂය තුළම මේ ලෝකයේ මේ විශ්වයේ පහළ වනේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. සූවිසි විවරණ ලැබවා කෙලො බහල තියෙනවා. එහෙමනම් මහා කල්ප එකක් කියන්නේ කොච්චර අවුරුදුවලින් හිතන්නවත් බැරි කාලයක්. එතකොට එවැනි කාල අසංකේය 4කුත් තවත් කල්ප ලක්ෂයක් සාරා සංකේය කල්ප ලක්ෂයක් දස පාරමී සම්පූර්ණ කරලා අපේ බෝසතාණන් වහන්සේ මේ මහා බද්ද කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට සම්මා සම්බුද්ධත්වයට පත්වේ. එනිසා පිංහතුනි සම්බුද්ධත්වයට පත්වෙනවා කියලා කියන්නේ හිතන්නවත් බැරි පුදුමාකාර සසර කැපකිරීම් කරගෙන යන මහා පුදුම ගමනක පුදුම කැපකිරීම්වල ප්‍රතිඵලයක්. බුද්ධෝ හවේ කප්ප සතයෙහි දුල්ලබෝ. බුද්ධ කියන වචනය කල්ප 100 ගණනකින් මේ ලෝකෙ අහන්නත් දුර්ලබයි කියෙන්. ඒ නිසා මතක තියාගන්න අපිට අද බුදු කෙනෙක්ගේ බුද්ධ වචනයක් ඇහෙනවා. ඒ බුද්ධ කියන වචන නිතර ඇහෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදිනවා. අපි අද මලක් හරි පූජ කරනවා. බුදුගුණයක් සිහි කරනවා. බුදුගුණ ගැන සිහි කරමින් භාවනා කරනවා. ඒ බණහල හිත පහදවනු. මේ ලෝකයේ සාරා සංකේය කල්ප ලක්ෂයකටම පහළ වනේ බුදුරජාණන් වහන්සේලා 24 නමක් පමණයි. බුද්ධ ශූන්‍ය කාල කල්ප 100,000 ගණන් අසංකේය බැගින් අවස්ථා 4ක් විටින් විට බුද්ධ ශූන්‍යව තිබිලා තියෙනවා. ඒ නිසා මේ ලෝකෙ බුදු කෙනෙක්ගේ බණපදයක් බුද්ධ කියන වචනවත් අහන්න නැති කාල කල්ප 100,000 ගණන් ගෙවිලා යනවා. මතකතියාගන්න ඔය දීර්ඝ කාලය තුළ අපිට මෙච්චර කාලයක් කියලා හිතුවට ඔබත් මමත් මේ බණහන සියලු දෙනාමත් මේ සංසාර ගමනේ ඔය කාලෙ කොහේ හරි ඉපදීපදියාව. කෙලවරක් නොපෙනෙන සංසාර ගමන ආපු පිරිසක් ඔබත් මමත්. අපි ඕන තරන් නිරේවල්වල දුක්විඳ විඳ ඉන්න ඇති කල්ප ගන. තිරිසං අපායවල්වල වැටිලා කොච්චර දුක්විඳ ඇද සසරේ. ප්‍රේත අපායවල්වල කොච්චරනන් සසරි දුක්විඳ ඇද්ද. අසුරාපායවල්වල කොච්චර දුක්විඳ ඇද්ද. හිඟන්න වෙලා සමහර වෙලාවට අතපයි විකෘති වෙලා ඉපදිලා මානසික රෝගීන් හැටියට ඉපදිලා ගුටි කාලා පිහි ඇනුම් කාල මැරිච්චවාර මේ දීර්ඝ සංසාර ගමනේ අනමතක්ග සංයුක්ති බුදුරජාණන් වහන්සේ පෙන්න්නනවා මහනෙන මේ සතර මහා සාගරයේ ජලය ඔබ දන්නවා මහමුහෝද මහා සාගරයේ කොච්චර ජලයක් තියෙනවද. මේ ලෝකෙ ප්‍රමාණය ගත්තහම සාමාන්‍යයෙන් ගොඩබිමට වඩා වැඩිපුරම තියෙන්නේ මහා සාගරය වැහිලා මුහුදෙන් වැහිලා තියෙන්. බුදුරජාණන් වහන්සේ උපමාවකට පෙන්නවා එක පුද්ගලයෙක් මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදීපදීන සසර ගමනේ තමන්ගේ අම්මගේ බීලා තියෙන මව්කිරි ටික මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩී කියල හිතන්න කියව. මාතුත් තඥ කියෙන සූට්‍ර බුදු හාදුරු පෙන්නෝ. තමන්ගේ අම්ම නිසා හැලූ කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩී කියව සංසාර ගමනේ. තමන්ගේ පියානි සනේ මගේ පියා නැති වුණා කියලා හැඩූ කඳුළු සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි.
මේ ඔබත් මමත් ගෙවාගෙනාපු සංසාර ගමනි ස්වභාවේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා එළුව වෙලා ඉපදි චාත්ම භාවල බෙලි කැපුම් කාල ගලාගෙන ගියල්ලේ මේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. ඌර වෙලා හරක් වෙලා ඉපදිලා බෙලි කැපුම් කාපු වාරවල ගලාගෙන ගියල්ලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි. එවැනි භයානක සංසාර ගමනක ඉපදමින් මැරිමින් ඉපදමින් මැරිමින් ඔබත් මමත් අපි කවුරුත් මේ ආපු ගමන තාම ඉන්නවා. යන්තම් පෙර පිනකින් දැම් මනුස්සලෝකෙට ඇවිල්ල ඉන්නවා. හැබැයි අපි කවුරුවත් දන්නේ නෑ ධර්මය අවබෝධ කරගත්තේ නැත්නම් තව කල්ප කීයක් කොච්චර කාලයක් සංසාරි දුක්විඳවිද අපායවල් වල වැටි වැටි තව අපිට යන්න තියෙනවද. එනිසා පිංහතුනි බුදුරජාණන් වහන්සේ පෙන්වේ මේ සසර ගමනේ භයානකකම දන්න කෙනෙක් හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සියනවාගේ ආයුදයකින් පහරක්කාපු කෙනෙක් තුවාලයක් සනීප කරන්න වෙහෙසෙනවා වගේ ධර්මය අවබෝධ කරන්න මහන්සිගන්න පුළුවන් තරම් පින් කරන්න මහන්සිගන්න. පිංහතුනි මේ අපාය බය ඔබට දැනෙනවන මේ සසර ගමන භයානකකම ඔබට තේරෙනවන ඔබ අප්‍රමාදීව උත්සාහගන්න සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල්වලින් වලකින්න උත්සාහ කර කුසලස්ස උපසම්පදා පුළුවන් තරම් කුසල් වඩන්න පින් කරන්න උත්සාහ කරන්න කරපු පින් නිතර නිතර බලවත් කරන්න උත්සාහගන්න සචිත්ත පරියෝධපන ඔබේ හිත දමනය කරගන්න ධර්මය තුළ දමනය කරගන්න උත්සාහ කරන්න භාවනාවකේදේ සමත විදර්ශනා වඩන්න භාවනා කරන්න ඒ තම් බුද්ධානු ශාසන මේක තමයි බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙලා විටිං විට කලාතුරකින් පහළ වෙන මේ සියලු බුදුරජාණන් වහන්සේලාගේ දේශනාවේ හරය ඒ තමයි බුදුවරු පෙන්නන මාර්ගය. ඒ නිසා ඔන්න ඔය කාරණී තේරුම් අරගෙන අපි දැන් එමු එක කල්පයක් ගැන එක මහා කල්ප එකක ප්‍රමාණි ගැන තේරුම් ගම්. එක කල්පයක් දැන් ඔබට මතක් කෙන්න ඕන අපි මේ දේශනාව මුලදිම සිහිපත් කරා අර අබෑට උපමාව යුදුනක් දික යොදුනක් පලල යොදුනක් කුස විශාල අබ කන්ද. අවුරුදු 100කට පුංචි එකා බෑටේ බැගින් ඉවත් කරලා යම් දවසක් එනවද මේ විශාල අබකන්ද අවසන් වෙන. මහා කල්ප එකක් ඒ වගේ කාලයක් කියල කිව තවත් උපමාවක් කිව ගල් පරවතයක උපමාව. එතකොට ඔය තමයි මහා කල්ප එකක්. එවැනි මහා කල්ප එකකට අන්තක් කල්ප 64 ඒවා 4ක් තියෙන. ඔන්න දැන් ඔබ තේරුම් ගන්නට ඕන මහා කල්ප එකක් කියලා කියන්නේ අන්තක් කල්ප 64 ඒවා 4ක් තියෙන. අන්තක් කල්පයක් දැන් අපි යමු අර 64 ඒවා 4 ගුණයක් තියෙනවා. එතනින් එක 64ක් ගැන හිතමු. මේ 64 ඒවා 4 ගුණේ එන්නේ මේ විදිහට. මහා කල්පයකට පළවෙනි අන්තක් කල්ප 64. ඒ අන්තක් කල්ප 64 මේ ලෝකෙ ඉන්න සත්වයන් දිවිය ලෝක බ්‍රහ්මලෝක නිරය තිරිසන් ලෝක ප්‍රේතලෝක අසුරාපාය මනුස්සලෝක ඔය විදිහට තල 31ක් තියෙන. හිරු සඳුගේ ආලෝකයේ විහිදෙන පරාසය තුළ සත්වයන් උපදින තල 31ක් ගැන බුදු හාමුදුරුව පෙන්නු. මනුස්ස ලෝක එකයි සතරාපායක් දිවිය ලෝක 6ක් රූපාවචර බ්‍රහ්මලෝක 16ක් අරූපී බ්‍රහ්මතල 4ක් ඇතුළත්. එතකොට සත්වයන් මේ ලෝකවල ඉපදමින් මැරමින් ඉපදමින් මැරමින් මනුස්්‍යයන්ගේ ආවිශ කාලෙකට වැඩිවෙන අසංකේට කාලෙකට අඩුවෙලා අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙන ඔය විදිහ අන්තක් කල්ප 64ක් යනවා පළවෙනි අන්තක් කල්ප 64. ඒ පළවෙනි අන්තක් කල්ප 64න් පස්සේ මේ තල 31කින් යුක්ත මේ ලෝක ධාතුවම විනාස වෙන්න පටන් ගන්නවා. ගිනිගෙන විනාස වෙන්න පටන් ගන්න. ඒ විනාස වෙමින් පවතිනවා තව අන්තක් කල්ප 64ක්. ඒ කියන්නට දෙවනි අන්තක් කල්ප 64ම විනාස වෙමින් පවතිනවා ලෝක ධාතුව.
ඒ විනාස වෙන හැටියෝ බහල ඇති සත්ත සුරියොද්ගමන කියන සූත්‍ර දේශනා දැන්ගොන්න ඔබට බණහපු කෙනෙකුන්නම් මතක් කෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරා කාලයක් යනකොට මේ තියෙන සූරයාට අමතර තවත් සූරියාවගේ ආලෝකය පෘථවියට වැටෙන. එතකොට මේ තියෙන උණුසුම දෙගුණ වෙනවා. ගංගා ඇල තුළ හිඳීගෙන හිඳීගෙන යනවා. විශාල රස්නයක් කටගන්න. ඊළඟට තවත් බොහෝ කාලයක් යනකොට තවත් සූරියාවගේ ආලෝකයේ මේ පෘථවියට වැටෙනවා. ඔය විදිහට සූරියාව 7ක් පායනවා. එතකොට මේ 7ක් පායන්න තර අන්තක් කල්ප 64ක් යන දෙවනි අන්තක් කල්ප 64. ඒ 64 තුළ තමයි සූරයා 7ක්ගේ ආලෝකෙ වැටිලා මේ මනුස්සලෝක විතරක් නෙමෙයි අර තල 30කින් යුක්ත මේ ලෝක ධාතුවම ගිනිගෙන විනාස වෙලා අලු දූවිලි බවට පත්වෙලා යන. හැබැයි මතකතියාගන්න මේ සත්වයන්ට මොකද වෙන්න කියලා ඔබට හිතේ. එහෙනම් අර හිටපු මනුස්්‍යයන්ට අපායවල්වල හිටපුයි දිවියලෝකවල හිටපුයි අකනිටා බඹලව දක්වා මේ සියලු සත්වයන් ලෝක ධාතුවම ගිනිගෙන විනාස වනත් ඒ අය ආබස්සර නමින් අහසේ පාවිපාවින්න සත්ව කොටසක් බවට පත්වෙනවා කියලා තියෙන. සත්වයන්ගේ අවසානයක් වෙන්න ඒ අය අහසේ පාවිපාවි ඉන්නවා ආබස්වර නමින් ආලෝක විහිදෙන අහසේ පාවිපාවින්න සත්ව කොටසක් බවට පත්වෙන. ඒ දෙවනි අන්තක් කල්ප 64. ඊළඟට තුන්වෙනි අන්තක් කල්ප 64ම විනාස වෙලා පවතින. අර විනාස වෙමින් පැවතුනා ඊට පස්ස විනාස වෙලා පවතිනවා තුන්වෙනි අන්තක් කල්ප 64. හතරවෙනි අන්තක් කල්ප 64 කියන්නේ අර විනාස වෙලා අලු දූවිලි වෙලා විනාස වෙලා තිබිච්ච මේ විශ්වයේ ලෝක ධාතු ආයමත් ටික සකස් වෙන්න පටන්ගන්න. ඒ සකස් වෙන්න සම්පූර්ණයෙන් ආයමත් මේ ප්‍රමාණයට මනුස්සලෝක දිවියලෝක බ්‍රහ්මලෝක අපායවල් මේ විදිහට ආයමත් හැදිලා ඉවර වෙන්න අන්තක් කල්ප 64ක් යන. ඒ හැදෙන හැටි තමයි දීගනිකාය අග්ගඥ කියන සූත්‍ර දේශනා විස්තරවෙන්. දැන්ගොන්න ඔබ බණහපු කෙනෙක් නම්. ඔබට මේ කාරණා කියනකොට මතක් එන්න ඕන අග්ගඥ සූත්‍රය. අග්ගඥ සූත්‍රය තමයි තියෙන්නේ ඉස්සරලාම පෘථුවියක් ආයමත් හැදෙනකොට මේ මහපොළොව නිකං කිරිවල යොදේ වගේ කෙන පෘථුවි පෘෂ්ටේ. ඉස්සරලාම නිකං අර කිරිවල යොදේ වගේ පෘථුවියක් හැදෙන්න්න පටන්ගන්න. ඊට පස්සේ ටික මේක ගන වෙනවා. අර ආබස්සර නමින් අහස පාවිපාවින්න මේ සත්වයන් ටිකක් පොළොවට ලංවෙලා අර කිරිවල යොදේ වගේ සුවද හමන මේ පෘථවි පෘෂ්ටේ ආග්‍රහණය කරනවා සුවඳ ආග්‍රහණය කරන. ඊට පස්සේ කාලයක් යනකොට ඒ අය තවත් ලංවෙලා ඒ පෘථවි පෘෂ්ටය දිවගාල බලන්න පුරුදු වෙනවා. ඒ ආහාර කරගන්න ආය කාලයක් යනකොට. ඉස්සල්ලාම පෘථවී හැදෙන් ඒ වගේ කිරිවල යොදේ වගේ කෙන රස පොළොවක් තියෙන. ඊළඟට මේ ආබස්සර නමින් අහසේ පාවිපාවින්න පිරිසාර පොළොව රස පොළොව ආහාර කරගන්න. එතකොට ඒයාගේ ශරීර කාලයක් යනකොට ගොරෝසු වෙලා වෙනද වගේ අහසින් යන්න බැරිවෙන. අහසේ පාවිපාවින්න පිරිස පොළොව මට්ටමට. ඊට පස්සේ පොළොවේ හටගන්න කාලයක් යනෝ මේ දවසෙන් දෙකින් වෙන දේවල්න මේ අර මහා අන්තක් කල්ප 64ක කාලයක් තුළ සිද්ධ වෙන දේවල් පොළොවෙන් ඉස්සල්ලාම මුලදි රස පොළොව ආහාර කරගන්න. ඊට පස්ස පොළොවෙන් හටගන්න ඇල්වී කියලා වී වර්ග පොළොවෙන් හටගන්න හතු විශේෂයක් එකට කැන භූමි පපඩං කියලා හතු විශේෂයක්. එතකොට මේ වගේ විස්තර දිග දේශනාවක් තියෙන. ඒ දේශනාව තියෙන දීගනිකාය අග්ගඥ සූට්‍ර. එතකොට ඔන්න අන්තක් කල්ප 64 හතර සම්පූර්ණ වෙන්න ඔය විදිහට. පළවෙනි අන්තක් කල්ප 64 තමයි මේ සත්වයන් මේ විදිහට ඉපදමින් මැරමින් මේ තල 30කින් යුක්ත ලෝක ධාතුව තුළ ආවිෂ කාලෙකට වැඩි වෙනවා අඩු වෙනවා ඔහොම අඩුවවී වැඩිවෙවී අන්තක් කල්ප 64ක් පුරාවට යන. ඒ අන්තක් කල්ප 64න් පස්සේ ලෝක ධාතුවම විනාශවමින් පවතින අන්තක් කල්ප 64. ඒ දෙවනි 64. තුන්වෙනි අන්තක් කල්ප 64 විනාශ වෙලා පවතින. හතරවෙනි අන්තක් කල්ප 64
විනාස වෙච්චදේ ආයමත් පෙරවිදිහට සකස් වෙමින් පවතින්. ඔන්න ඔය අන්තක්කල්ප 64 ඒවා 4ක ප්‍රමාණය තමයි මහාකල්ප එකක් කියලා කිය. ඔන්න මහාකල්ප එකක් අපි අන්තක්කල්ප 64 ඒවා 4කට බෙදලා විස්තර කරලා තේරුම් ගත්තා. මහාකල්ප එකක්. ඒ මහාකල්ප එකක් කියනකොට දැන් මතක්කෙන්න ඕනේ අර උපමාව. අර අබෑට උපමාව විශාල ගල් පර්වතයක් අවුරුදු 100කට වතාවක් සලුවකින් පිහදාලා ගෙවිලා අවසන් වෙන උපමාව. දැන් අපි යමු අර පළවෙනි අන්තක්කල්ප 64 කොහොමද විස්තර වෙන්නේ කියලා තේරුම් ගන්න. අර 64 ඒවා 4න් පළවෙනි 64. එතන අන්තක්කල්ප 64. අන්තක්කල්ප එකක් කියන්නේ කීයක්ද කියලා බලමු දැන්. අන්තක්කල්ප එකක් කියලා කියන්නේ මේ මනුස්ස ලෝකේ ජීවත් වෙන මිනිස්සුන්ගේ ආයුෂ. පිංගතුනේ මේ කාරණා ඔබ නුවණින් විශ්වය ගැන තේරුම් අරගෙන මේ සංසාර බය ඇති කරගන්න. නමුත් මේ ගොඩක් දේවල් ඔබට අපට ගෝචර වෙන්නේ නැහැ. මේක බුදු කෙනෙක්ගේ විශ්වයක්. මේ ලෝක විශ්වය අචින්ත්‍යයි. ඒක අපි මුලින්ම තේරුම් ගන්නට ඕන. අපි මේ කතා කරන දේවල් බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බුදු නුවණින් ලෝකෙ දිහා බලලා දේශනා කරපු දේවල්. එතකොට අපි ඒවා අහලා මේ විශ්වයේ ස්වභාවය ගැන ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ලෝක විදූ ගුණේ ගැන හිත පහදවන්නට ඕන. මේ ස්වභාවය සියල්ල බුදු කෙනෙක් බුදුනුවනින් අවබෝධ කරගත්තා නේද කියලා හිත පහදවා ගන්නට ඕන. එතනින් එහා අපිට තර්ක විතර්ක කරලා ඒක කොහොමද ඕක කොහොමද අපිට දකින්න බෑ. අපේ නුවන පුංචි අපිට විශ්වය ගැන දකින නුවනක් අපිට නෑ. අපිට පේන්නේ අපි මේ ජීවත් වෙලා ඉන්න සුළු කාලයක් තුළ මේ අවුරුදු කීපයක් තුළ සංඛ්‍යාලයකන ටිකක් විතරයි අපිට තියෙන්. දැම් බලමු අන්තක්කල්පයක් කියන්නේ අර අන්තක්කල්ප 64න් එක අන්තක්කල්පයක්. අන්තක්කල්පයක් කියලා කියන්නේ මනුස්්‍යයන්ගේ ආවිෂ අවුරුදු 10 ඉදන් ටික ටික වැඩිවෙවී යන කාල තියෙනවා. මිනිස්සු කාලෙකට මේ ලෝකෙ ගුණධර්මවලින් වැඩිවෙවී යනකොට ආවිෂ වැඩි වෙනවා. මිනිස්සුන්ගේ ආවිෂ වැඩි වෙලා පරම්පරාවට ටික ටික හිමීට වැඩිවේගෙන යන්න. එහෙම වැඩි වෙලා කාලයක් එනවා අවුරුදු දහස් ගණන් ආවිෂ වැඩි වෙලා අවුරුදු ලක්ෂ ගණනින් ආවිෂ වැඩි වෙලා අවුරුදු අසංකයට ආවිෂ වැඩෙන කාලයක් එනවා. අද අපිට හිතන්නවත් බෑ. මනුස්ස ලෝක ආවිෂ අවුරුදු අසංකේයයි කෙනට හිතන්නවත් බෑ. ගැන දිවිය ලෝකවල දිව්‍ය ආවිෂත් ඉක්මවා යන මනුස්ස ලෝක ආවිෂ කාලෙකට. එහෙම අසංකේයට ආවිෂ වැඩි වෙලා ඒ වැඩිවෙච් ආවිශායමත් එතන ඉදං අඩුවේගෙන නැවිල්ලා මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 10ට අඩුවෙන දවසක්කෙන. අන්නේ ආවිශ අවුරුදු 10ට අඩුවෙනකොට අර ආවිශ අඩුවෙන්නේ කෙලෙස් වැඩවීමත් එක්. ඊට පස්සේ මිනිස්සු ටික රාග දේශ මෝහාදී අකුසල් බලවත්වෙන. ක්ලේෂ ධර්මයන් වැඩි වෙනවා. මිනිස්සු පවකංවලට අකුසල්වලට පෙළඹෙනකොට පරම්පරාවට ආවිශ අඩුවේනවා. එහෙම ආවිශ අඩුවෙලා අවුරුදු 10ට ආවිශ අඩුවෙනකොට එක අන්තක් කල්පයක් ඉවරයි. ඔන්න එහෙනම් එක අන්තක් කල්පයක් යන මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 10 ඉදං අවුරුදු අසංකේයට වැඩි වෙලා ඒ අසංකයේ ඉදං අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙච්ච තැන එක අන්තක් කල්පයක් ඉවර වෙනවා. ඒ අන්තක් කල්ප ඉවර වෙනකොට මතකතියාගන්න හැම අන්තක් කල්පයක්ම අවසානයේ අන්තක්කල්ප විනාසයක් සිද්ධ වෙන. එක ලෝක විනාසයක් නෙමේ මතකතියාග මේ ලෝකෙම විනාස වෙන දෙයක් නෙමේ අන්තක් කල්ප විනාසයක්. අන්තක්කල්ප විනාසයක් සිද්ධ වෙන්න පුළුවන් ක්‍රම කීපයක් බුදු හාමුදුරු පෙන්න. සමහර අන්තක්කල්ප ගින්නෙන් විනාස වෙන ලෝකෙ ගින්නෙන් විනාස වෙලා ඉතාම සුළු පිරිසක් විතරක් බේරෙනවා විශාල පිරිසක් ගින්නෙන් විනාස වෙලා යන. සමහර අන්තක්කල්ප ජලයෙන් විනාස වෙනවා. ඉතාම සුළු පිරිසකගේ ජීවිත බේරෙනවා ජලයෙන් විනාස වෙන. සමහර අන්තක්කල්ප සුළඟෙන් විනාස වෙන. සමහර අන්තක්කල්ප අවියාවිදවලින් එකිනෙකා මරාගෙන ලෝකෙ ලේවිලක් වෙලා විනාස වෙන. දැම් මේ අපි මේ ඉන්න අන්තක් කල්පයට කියන්නේ
සත්ත අන්තක්කල්ප විනාශයක් තමයි මේ අන්තක්කල්ප අවසානය තියෙන. අපි මේ ඉන්න මහා බද්්‍ර කල්පයේ 4 වෙනි අන්තක් කල්පයන්න. ඔබ නිතර අහනව අපි මේ ඉන්න 4 වෙනි අන්තක් කල්පේ. 4 වෙනි අන්තක් කල්පය කියන්නේ අර මහා බද්්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්ප 64 තුළ තියෙන 4 වෙනි එක. අපි ඉන්න 4 වෙනි අන්තක් කල්ප. දැන් ඔබට ඕක තවත් තේරෙනවා මෙන්න මේ විග්‍රහය තුළ. අපි තේරුම් ගම අපි ඉන්න අන්තක් කල්පය. අපි ඉන්න මහා කල්පයට කියන්නේ මේ කල්පයට කියන්නේ බුදුවරු 5 නමක් පහළ වෙන කල්පයක් නිසා මහා බද්්‍ර කල්පය කියලා කිය. එතකොට මේ මහා කල්පයට කියන මහා බද්්‍ර කල්ප මේ කල්පය තුළ බුදුවරු 5 නමක් පහළ වෙන කලාතුරකින් තමයි. ලෝකයේ සමහර කල්ප තියෙනවා බුදුවරු 1 නමක් පහළ වෙන. සමහර කල්ප තියෙනවා බුදුවරු 2 නමක් පහළ වෙන. සමහර කල්ප තියෙනවා බුදුවරු 3 නමක් පහළ වෙන. කලාතුරකින් සමහර කල්පයක බුදුවරු 4 නමක් පහළ වෙන. උපරිම එකම කල්පයක් තුළ පහළ වෙන්නේ බුදුවරු 5 නමයි. ඒ 5 නමක් පහළ වෙන කල්පය තමයි මහා බද්්‍ර කල්පය කියලා කියන්න. වැඩිපුරම ලෝකෙ තියෙන්නේ බුද්ධ ශූන්‍ය කල්ප. ඔය අන්තක් කල්ප 64 ඒවා 4ම ඉවර වෙන්නත් එක බුදු කෙනෙක්කත් ඒ මහා කල්පය පහළ වෙන්න. එවැනි කල්පවලට කෙන බුද්ධ ශූන්‍ය කල්ප කිය. එදකොට පිංහතුනේ අපි මේ ඉන්න මහා කල්පය තුළ අපි මේ ඉන්න මහා බද්්‍ර කල්පය තුළ පළවෙනි අන්තක් කල්ප මේ කල්පය ආරම්භ වනාට පස්සේ පළවෙනි අන්තක් කල්පය. ඒ අන්තක් කල්පෙ මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 10 ඉදම් වැඩි වෙලා අවුරුදු අසංකයට වැඩිවුණ. ඒ අසංකයට වැඩිවෙච් ආවිශ අඩුවේගෙන නැවිල්ල මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 40,000 වෙච්ච තැන තමයි කකු සඳ කියන බුදුරජාණන් වහන්සේ පහළවෙෙන. මේ මහා බද්්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්ප. එහෙමනං ඒ කාලේ ජීවත්වෙච්ච මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂණය අවුරුදු 40,000ක් හැටියට තිය අදාපිට හිතන්නවත් බෑ. ඒ ආවිශ අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙලා පළවෙනි අන්තක් කල්ප විනාස වෙනවා. එතනින් ජීවිත බේරෙන අයගෙන් දෙවනි අන්තක් කල්ප ආරම්භ වෙනවා. ඒ අයගෙන් කාලයක් යනකොට ටික ගුණධර්ම වැඩි වෙලා ආවිශ වැඩි වෙලා ආයමත් අර අවුරුදු අසංකයට ආවිශ වැඩිවෙන. ඒ වැඩි වෙච්ච ආවිශ අඩුවේගෙන ඇවිල්ල මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 30,000 වෙච්ච තැන කෝනාගමන කියන බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළ වෙනවා. ඒකැන මේ මහා බද්්‍ර කල්පෙ දෙවනි අන්තක් කල්ප කෝනාගමන බුදු හාන්දුරු පහළ වෙන. එතකොට ඒ වෙනකොට මිනිස්සුන්ගේ සාමාන්‍ය ආවිශ අවුරුදු 30,000ක් කියන. ඒකත් අපිට හිතාගන්නවත් බෑන. ඒ ආවිසත් ඊට පස්සේ අඩුවේවී ඇවිල්ල මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 10ට අඩු වෙලා දෙවනි අන්තක් කල්ප විනාසය සිද්ධ වෙන. එතනින් ජීවිත බේරෙනවා සුළු පිරිසකගේ. ඒ අයගෙන් තුන්වැනි අන්තක් කල්පෙ පටන් ගන්නවා ආයමත් අර ඉතුරු විච්චායගෙන් පරම්පරාවට ආවිශ වැඩිවී කිහිල්ල යම් දවසක අසංකයට ආවිශ වැඩිවෙන. ඒ වැඩිවෙච් ආවිශ අඩුවේගෙන නැවිල්ල මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 20,000ට අඩුවෙච්ච තැන තමයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙ පහළවෙෙන. ගැන මේ මහා බද්්‍ර කල්පේ තුන්වෙනි අන්තක් කල්පේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 20,000ට අඩු වෙලා. තුන්වෙනි අන්තක් කල්පේ ගැන අදට වඩා ගොඩක් වැඩි හැබැ අපිට හිතාගන්නවත් බෑ. ඒ 20,000 ආවිශත් අඩුවෙලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක් කල්ප විනාස වෙන. ඊට පස්සේ ජීවිතේ බේරගත් අයගේ පටන්ගත්තේ 4වෙනි අන්තක් කල්පය. ඔය 4වෙනි අන්තක් කල්පෙ දැන් ආය ආවිශ වැඩිවෙවී අවුරුදු අසංකයට වැඩිවෙන. එහෙම අවුරුදු අසංකයට වැඩි වෙලා ඒ වැඩිවෙච්ච තැන ඉඳං ආවිශ අඩුවේගෙන නැවිල්ල මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 120ක් වෙච්ච තැන. අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වනා මේ මහා බද්්‍ර කල්පේ 4වෙනි අන්තක් කල්පේ 4වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට. ඒමනං ඔබත් මමත් සරණ ගිය
අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වනේ මේ මහා බද්ධ කල්පේ අර අන්තක් කල්ප 64 ඒව හතරෙන් පළවෙනි අන්තක් කල්ප 64 හතරවෙනි අන්තක් කල්පේ තමයි පහළවෙන්. අපේ බුදුරජාණන් වහන්සේ පහළ වනේ මිනිස්සුන්ගේ ආවිස අවුරුදු දහස් ගණන් තියෙන කාලෙක නෙමේ. මතකතියාගන්න දැන් අපිට අපේ නුවනින් මේවා තේරුම් ගන්න බැරි දේවල් තියෙනවා. ඒ තමයි මතකතියාගන්න අදාපි ඉන්න මිනිස්සුන්ගේ ආවිශ්ට අවුරුදු 100නුත් පහලට පිරිහිච්ච කාලෙක. අද සාමාන්‍ය මනුස්්‍යයන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 60 හැබැයි අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකට මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 120යි. බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටිය. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටිය. ඒකැන මීට වඩා හිනම් ආවිශ ගොඩක් වැඩි. හැබැයි අවුරුදු දහස් ගණන් තිබ්බ කාලවල ලෝකෙ ගැන බුදු හාදුරුව පෙන්න්නනවා දීර්ඝාවිශ ඇති කාලවල සක්විති රජවරු ලෝකෙ පහළවෙන. මේ මනුස්සලෝක ආවිශ අවුරුදු දහස් ගණන් තියෙන කාලවල දිවියලෝකවලට වඩා මනුස්සලෝක සැප බහුල වෙනවා. එහෙමනම් අදා අපිට හිතාගන්නවත් බෑ දිවියලෝකවලටත් වඩා සැප බහුල මනුස්සලෝක ගැන තියෙනවා විස්තර. ඒ කාලවල මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු දහස් ගන අහසිං යන රජවරු පුුණ්‍ය ඉරදි ඇති සේනා පිරිවරාගෙන යන සක්විති රජවරු ගැන සඳහන් වෙනවා. එහෙනම් අදා පිටේ වහීන. දැන් අපි තේරෙන තැනකට එන්න අදාපි ඉන්න මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100 පල්ලෙහාට පිරිහිච්ච තැනක. පින්වතුනි මේ අපි ඉන්නේ මතකතියාගන්න මේක භයානකකම තමයි අවුරුදු 100න් පහලට ආවිශ පිරිහෙනවා කියලා කියන්නේ බුදු හාමුදුරුවෝ දේශනා කරනම් මහණෙනි ලෝකෙ මිනිස්සුන්ගේ මනසේ බලවත්වෙන්න තියෙන පාපී අකුසල් බලවත් වෙලා විකෘති කෙලෙස් 3ක් බලවත්වෙනවා. අධර්මරාගේ විෂම ලෝභය මිත්‍යා ධර්මය කියන ක්ලේෂයන් බලවත්වෙනවා මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 100 වෙනකොට. ඒ වෙනකොට මනුස්සේගේ මනසේ ඇතිවෙන්න තියෙන සියලු පාපී අකුසල් බලවත් වෙලා ඉවරයි කියෙන. ඒක ඇන මනුස්සේගේ ආවිශ අවුරුදු 100 වෙනකොට හිතේ ඇතිවෙන්න තියෙන සියලු පාපී අකුසල් බලවත් වෙලා ඉවරයි. ආය අමුතුවෙන් ඇතිවෙන්න දෙයක් නෑ. ඒ ඇතිවෙච්ච කෙලෙස් විකෘති වෙනවා අධර්මරාගේ එක විකෘතිය විෂම ලෝබය මිත්‍යා ධර්මය තුළ. එහෙම කෙලෙසුන්ගේ විකෘති වෙනකොට මිනිස්සු සත්තු වගේ වෙනවා කියනවා. මනුස්සලෝක අපායවල් වගේ. අවුරුදු 100න් පහලට පිරිහෙන්න මනුස්සලෝක අපායවල් වගේ වෙනවා. එහෙම නම් මතකතියාගට අදාපි ජීවත්වෙන්නේ මනුස්සලෝකෙ සුගතියක් වුණාට අපායක් වගේ මනුස්සලෝකෙක ඉන්නේ. දිවියලෝකයක් වගේ කාලෙක නෙවෙයි. අද මිනිස්සුන්ගේ කෙලෙස් වැඩි අකුසල් බලවත් වැඩි විකෘති ආසාවන් වැඩි මනුස්සලෝකයක්. ලෝකෙම එකිනෙකා අධර්මරාගෙන් විසම ලෝබෙන් මිත්‍යා ධර්මයෙන් කෙලෙස්වලින් විකෘති වෙච්ච ලෝකයේ අපිමයින් මේ ආවිසත් පරම්පරාවට අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙන කාලයක් ගැන තියෙන. අවුරුදු 10ට මිනිස්සුන්ගේ ආවිශ අඩුවෙනකොට මිනිස්සු දවේශයෙන් ලේ පිපාසෙන් එකිනෙකා මරාගන්නවා කිය. මෘග සංඥා පහළ වෙලා මුර්ගසා වරුසාවල් වැහැලා ඔබහල ඇති දීගනිකායි චක්‍රවත්ති සීහනාද කියන සූට්‍ර බුදු හාන්දුරුව පෙන්න්නනවා ලෝකෙම ලේවි ලක් වෙලා සුළු පිරිසක් විතරක් තනි තනියෙන් හැංගිච්ච ටික දෙනෙක් එතකොට බේරිලා පස්වෙනි අන්තක් කල්ප පටන්ගන්න එතන. එතකොට මේ අපි ඉන්න 4 වෙනි අන්තක් කල්ප ඉවර වෙන්නේ මේ ආවිශ අඩුවෙලා අවුරුදු 10ට අඩුවෙලා මෘගසං වර්සාවල් වැහැලා එකිනෙකා මරාගෙන ලෝකෙ ලේවි ලක් වෙලා ඉවරවෙන. ටික දෙනෙක් බේරෙනවා. ඒ බේරිච් අයගෙන් අරවගේ ආයමත් ආවිශ වැඩිවෙවී අවුරුදු අසංකේයට වැඩිවෙන කාලයක් එනවා. ඒ පස්වනි අන්තක් කල්ප. අසංකේයට වැඩිවෙච් ආවිශ අඩුවෙලා අවුරුදු 80,000 වෙනකොට තමයි මෛත්‍රී බෝසතාණන් වහන්සේ ලෝකෙ පහළවෙන. ඒ වෙනකොට සංක කියල සක්විති රජ කෙනෙක් ලෝකෙ පාලනය කරන කාලයක්. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පහළ වෙන කාලෙ සාමාන්‍යයෙන් මේ මහා බද්ධ කල්පේ අපි ඉන්න 4 වෙනි අන්තක් කල්ප එතට මෛත්‍රී බුදු හාන්දුර පහළවෙන් 5 වෙනි අන්තක් කල්ප ඊළඟ අන්තක් කල්පේ. ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු 80,000
ඒ 80,000 වෙන්නේ මේ තියෙන ආවිශ අවුරුදු 10ට අඩු වෙලා අන්තක් කල්ප විනාසයක් වෙලා ඒ ඉතුරු වෙන අයගෙන් ආවිශ වැඩි වෙලා අවුරුදු අසංකේයට වැඩි වෙලා ඒ වැඩි වෙච්ච ආවිශ අඩු වෙලා තමයි 80,000ට අඩුවේ. අන්න එතනදි තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ. එහෙනම් අපිට තේරෙනවා ওই ටික තේරුම් ගත්තනම් මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ හෙට අනිද්දා පහළ වෙනව නෙමෙයි. අද හෙට පහළ වෙනවත් නෙමෙයි. තව අවුරුදු වලින් ගත්තොත් කෝටි ප්‍රකෝටි බිලියන ගානකට එහා වැඩි කාලයක් යයි. අපිට හිතා ගන්නවත් බෑ. මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ තව අන්තක් කල්ප දැන් එතකොට 64න් පස්වෙනි අන්තක් කල්පේ තමයි මෛත්‍රී බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ. එතනින් පස්සේ තව අන්තක් කල්ප 59ක්ම තියෙනවා බුද්ධ ශූන්‍යව යන. අර වගේ අවුරුදු අසංකේයට වැඩි වෙනවා. ආයි අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙනවා. අන්තක් කල්ප විනාශයක් වෙනවා. ආයි බේරෙන අයගෙන් වැඩි වෙලා අවුරුදු අසංකේයට යන ওই විදිහ අන්තක් කල්ප 59ක් ගිය තැන ආයෙමත් පටන් ගන්නවා ලෝකෙ විනාශ වෙවි යන අන්තක් කල්ප 64ක්. අර දෙවෙනි අන්තක් කල්ප 64. ඊට පස්සේ විනාශ වෙලා 64ක් තියෙනවා. ඊට පස්සේ ආයෙමත් ලෝක ධාතුව සකස් වෙමින් 64ක් තියෙනවා. ඔය විදිහට තිබිලා අවසන් අර 64 ඒවා හතරම ඉවර වෙච්ච තැන තමයි මහා භද්‍ර කල්පේ ඉවර වෙන්නේ. එතනින් පස්සේ තව මහා කල්ප කීයක් බුදු කෙනෙක් ලෝකෙ පහළ වෙනවද නැද්ද කියලා තාම විස්තරයක් දේශනාවක නෑ. මෛත්‍රී බුදුහාමුදුරුවෝ තමයි තව කල්ප කීයකින්ද ඊළඟට බුදු කෙනෙක් පහළ වෙන්න කියලා දේශනා කරන්න. එනිසා පින්වතුනි මේ අද ඔබට කියලා දීපු දේශනාව ඔබ හොඳට අහගෙන හිටියනම් ඔබ හොඳට තේරුම් ගත්තනම් මේ සංසාර ගමන ගැන මේ විශ්වය ගැන සසරේ ස්වභාවය ගැන ඔබට විශාල බයක් උපදින. සංසාර බය ඇතිකරගත යුතුමයි. සසර බයක් නොදකින කෙනා ධර්මාවබෝධයට වීරිය වඩන්නේ නෑ. ඒ නිසා සංසාර බය ඇති කරගන්න. ඊළඟට ඔබට මං කියල දෙන්න ඉතාම වැදගත් කාරණය. ඒ තමයි දැන් ඔබ දන්නවා මේ කල්ප විග්‍රහය හොඳට තේරුනානං ඔබට තේරෙනවා අපි ඉන්නේ ලෝකයේ එපාම කරපු කාලෙක. මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100නුත් 15ට පිරිහිච්ච කාලෙක. කෙලෙස් වැඩි කාලෙක. අකුසල් බලවත් කාලෙක. අධර්මරාගේ විෂමලෝබයේ මිත්‍යා ධර්මයෙන් යුක්ත කාලෙක අපි මේ ඉන්නේ. මෙවැනි කාලෙක ලෝකෙ ස්වභාවික විපත් වැඩි වෙනවා. වසංගත රෝග වැඩි වෙනවා. ලේ පිපාසෙන් ඉන්න විකෘති මිනිස්සු වැඩි. මිත්‍යාදුෂ්ටික දේවල් ලෝකෙ වැඩි. ධර්මය දියුණු කරන්න අමාරුයි. හැබැයි අපිට අමාරුයි කියලා විකල්පයක් නෑ. ඒ නිසා මෙවැනි කාලෙක ඔබ රැකිය යුත්තේ ඔබේ ගුණධර්මවලින් මයි. වෙන ඔබට පිහිටක් නෑ. ඔබේ ගුණධර්මයෙන්මයි ඔබ රැකෙන්න්නට ඕන. පිංවතුනි ධර්මයේ තියෙනවා මිනිස්සුන්ගේ ආවිශ අවුරුදු දහස් ගණන්වල දෙවියන්ගේ පිහිට මනුස්ස ලෝකෙට තියෙනවා. දෙවිවරු මිනිස්සු අතර පෙනී ඉන්නවා. දෙවියන් මිනිස්සුන්ට පිහිට වෙනවා. හැබැයි මිනිස්සුන්ගේ ආවිස පිරිහිලා අවුරුදු 100න් 15ට පිරිහෙනකොට මනුස්්‍යයන්ගේ කෙලෙස්වල ස්වභාවයක්ත් එක්ක දෙවියන් මනුස්්‍යයන්ගෙන් ඈත්වෙනවා. දෙවියන්ගේ රැකවරණය මනුස්ස ලෝකයට අහිමි වෙන්නේ මිනිස්සුන්ගේ ආවිස අවුරුදු 100න් 15ට පිරිහෙන්න පටන්ගන්න තැනයිද. අද වෙනකොට ලෝකෙ දෙවියන්ගේ රැකවරණය අහිමි වෙච්ච ලෝකයක්. හැබැයි අපිට රැකෙන්න තියෙන්නේ ධර්මයෙන්මයි. ධර්මී හැසිරෙන කෙනා ධර්මයෙන් රැකෙනවා කියන්නේ ඒකයි. ඒ නිසා ඔබ මෙවැනි යුගයක මෙවැනි විපත් බහුල කාලෙක හොඳට පන්සිල් රකින්න. ඔබට ආරක්ෂා වෙන්න තියෙන එතනින් ඔබේ සීලේ පිරිසිදු කරගන්න. අමාරුයි අඩාඩා හරි සිල් රකින්න. ඒක ප්‍රතිඵල ඔබ කරායනවා. ඊළඟට පෙරපින අපි බලවත් කරගන්න දක්ෂ වෙන්නට ඕන. ඔබත් මමත් අපි කවුරුත් සසරි කරපු පින් තියෙනවා. ඒ පින් සමහර වෙලාට පරිසරයට අනුව විපාක දෙනවා. ඊළඟට සමහර පින් තියෙනවා යටපත් වෙලා තියෙන. ඒ පින මතු කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. ඒ නිසා පින මතු වෙන්න නම් එකට අපි ධර්මය කියනවා උපන්නා වූ කුසල් දියුණු කරගන්න. නූපන් කුසල් උපදවන. උපන් කුසල් දියුණුවෙන් අපි කරපු පින් තියෙනවා. ඒ පින් බලවත් වෙන විදිහට පින නිතර නිතර සිහි කරන්න දක්ෂවේ. ඔබ දන්දීපු ඒවා ඔබ කරපු පින්කං සමහර වෙලා දැන් අපි දන්නවා මේ වසංගතයත් එක්ක ලෝකෙ පැතිරිලා යන
ඔබට මේ කාලෙ වෙනද වගේ නිදහස පින්කං කරන්න බැරිවෙන්න ඇති. පහුගේ මාස කීපේම ලෝකෙ බොහෝ රටවල් ගත්තොත්. මිනිස්සු ඇඳරි නීතිය එක්ක මිනිස්සුන්ට වෙන දවගේ නිදහස වැඩ කරගන්න විදිහක් නෑ, රස්සාවලට යන්න විදිහක් නෑ, පින්කං කරන්න විදිහක් නෑ, මිනිස්සුන්ට එකතු වෙන්න විදිහක් නෑ. හැබැයි ඔබ පෙර කරපු පින්, ඔබ ජීවිතයේ දන්දීපු ඒවා පින්කංකරපය නිතර පිනම මෙනෙහි කරන්න. ඔබ දන්නවා ඉස්සර මිනිස්සු පින් පොත් තියාගෙන ඒ පින් සිහිකර කර බලවත් කර. ඒ වගේ ත්‍යාගානුස්සති ඒක භාවනාව. තමන් කරපු පින භාවනාවක් වසෙක් වඩන්. ඒකට ධර්මී කියන්නේ ත්‍යාගානුස්සති භාවනාව. ඔබ භාවනාවක් හැටියට පින මෙනෙහි කර කර පින වඩන්න පුරුදු කරන්න. මොකද මෙවැනි යුගයක පින කියන එක ඉතාම වැදගත්. පුඤ්ඥානි පරලෝකස්මින් පතිට්ටා හොන්ති පානින. පරලව සත්වයාට පිහිට පිළිසරණ පිණිස පවතින්නේ තමන් රැස් කරගත්ත පින. එනිසා ඔබ නිතර ඔබේ පෙර පින බලවත් වෙන විදිහට කරපු පින් සිහි කරන්න. මං මේ වගේ පින් කරපු කෙනෙක්, මං මේ වගේ පින් කරපු කෙනෙක්, මගේ ජීවිතේ මං මේ තරම් පින් කරගත්තා, මං මේ වගේ පින් කරගත්තා කියලා කරපු පින් නිතර නිතර මෙනෙහි කරන්න, සිහි කරන්න, බලවත් කරන්න. අලුතෙන් නිතර බුදුගුණ හිතන් අන්න නෝපන් කුසල් උපදිනවා. මෛත්‍රී භාවනා වගේ භාවනාවක් නිතර පුරුදු කරන්න. අන්න නෝපන් කුසල් උපදවනු, අලුතෙන් කුසල් උපදවනු. කරපු පින් සිහිකරන්න සිහිකරන්න උපන්නාව කුසල් බලවත්වෙනවා. ඒ විදිහට නිතර පින බලවත් කරගන්න. විශේෂෙන් ඔබේ සීලේ පිරිසිදු කරගන්න, නිතර බුදුන් අදින්න, තුනුරුවන් ගුණ සිහිකරන්න, බුදුගුණ සිහිකරන්න, මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් ඉදිනෙදා ජීවිතය පුරුදු කරගන්න. පෙරකරපු පින්කන් නිතර සිහි කරලා ඒවා මෙනෙහි කර කර භාවනා වසයෙන් වඩලා පින බලවත් කරගන්න දක්ෂවෙන්. පිනෙන් තමයි අපිට රැකවර. ඒ නිසා අපි දන්නවා මේ කාලය තුළ මේ වසංගතයක්ත් එක්ක ලෝකෙ බොහෝ රටවල මිනිස්සු අසරණයි. හැබැයි මතකතියාගන්න පෙර පින්කරපු කෙනා මොන වසංගත, මොන කරදර, මොන විපත්තාවත් ඒ කෙනාට දානටික වරදින්න. කොහොම හරි රැකවරණයක් ලැබෙනවා. එයාට කොහොම හරි කෑමබීම ටික, ආහාරපාන ටික, ඉන්න හිටින්න ටික රැකවරණේ අමාරුම කාලෙක පවා එයාට ලැබෙනවා ඒ පෙර පිනේ. ඔබ සීවලී මහරහතන් වහන්සේ ගැන අහල ඇති. කැලේකට ගියත් දෙවියන් විමාන මවාගෙන දන් දෙනවා. කවදාවත් දාන ටික වැරදුන්නේ. ඒකට හේතුව සසර පින ඒ තරම් ප්‍රබලයි. යම් විපතක් වෙන්න පෙර දෙවිවරු මඟ පෙන්නනවා. දෙවියම් පිහිට වෙනවා. තමන්ව ආරක්ෂා කරලා දෙනවා. ඊට කලින් තමන්ව සුදුසු ආරක්ෂිත තැන්වලට දෙවියන් පිහිට වෙලා යොමු ඔබට මඟ පෑදෙනවා. පිනෙන් තමයි ඔබවේ අරගෙන යන්න. ඒ නිසා මෙවැනි කාලයක් තුළ පුළුවන් තරම් පින්කර අපි දකිනවා මිනිස්සුන්ගේ මනස විකෘති වෙන දේවල් ලෝක ඕන තර. දේශපාලන ප්‍රශ්න රට එකක් කෙනාට බැනගෙන දවේශයෙන් වෛරයෙන් ඊළඟට මිනිස්සු මේ එක වසංගතයක් ඉවර වෙනකොට එක්කෝ වර්ණ බේදවාදයක්, කළු සුදු බේද වෙන්න පුළුවන්, ජාති බේද වෙන්න පුළුවන්, කුල බේද මොනවහරි ප්‍රශ්න ඇදගෙන ලෝකෙ මිනිස්සු වෛරයෙන් දවේශයෙන් ලෝකෙ පැටලි අකුසලේ පැත්තටම යනවා. ඔබ රැකෙන්න මේ වගේ වෙලාවක ඔබ මෛත්‍රිය පුරුදු කරන්න, බුදුගුණ සිහි කරන්න, ඔබේ සීලාදී ගුණධර්ම ආරක්ෂා කරගන්න, අප්‍රමාදී වෙන්න, සසර බය මෙනෙහි කරන්න. ඔබට අද මේ කියලදීපු කල්ප විග්‍රහය හොඳට මෙනෙහි කරලා සංසාර බයක් උපදවාගන්න. ඔය කියපු කල්ප ගණන්, සාරා සංකය කල්ප ගණන් සසර අපි කොහේ හරි අපායවල්වල වැටි වැටි ඔබත් මමත්තාව. හැබැයි අපිට වටිනා බුද්ධ ශාසනයක් දැන් ලැබිලා තියෙන. ලෝකෙ අමාරුම කාලෙක කෙලෙස් වැඩි කාලෙක අපි මනුස්ස ලෝක හිටියත් වටිනාමදේ බුද්ධ ශාසනය ලැබුණ, මනුස්ස ජීවිතය ලැබුණ. අප්‍රමාදීව ධර්මය දියුණු කරන්න උත්සාහයක් ගන්න. එහෙම නැතිවුණොත් අපිට තවත් අනාගතයේ කෙලවරක් නොපෙනෙන අපාය වැටි වැටි යන භයානක ඉරනමකට වැටෙන්ට සිද්ධ වෙන. එහෙම නං ඔබ හැම දෙනාටමත් මේ ධර්මානු ශාසනාව තුළ අප්‍රමාදීව ධර්මයම දියුණු කරගන්න මාර්ගයම විවරවේවා කියල අපි ආශිර්වාද කරනවා. ඒ පිණිස ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව ආශිර්වාදයක්ම වේවා, පිහිටම වේවා කියල අපි ආශිර්වාද කරන. එමනම් පිංහතුනේ
මේ ධර්මශ්‍රවනය රැස් කරගත් සියලු පින් සියලු දෙවියෝ සාදු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ පිහිට රැකවරන ආශිර්වාදය ඔබ හැම දෙනාට මත් ලැබේවා 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 කියලා අපි ආශිර්වාද කරනු. ගේ ඔබ හැම දෙනා නම මිය පරලෝගිය සියලු ඥාතීන් සාදු කාරදිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ ඥාතීන්ගේ පරලව ජීවිත සැපවත්තේවා සුවපත්තේවා වහවහා සසරදුකින් අතමිදේවා කියල සාදු කියල ඥාතීන්ට පින්දෙන්. ධර්මය ශ්‍රවනය කරන ලක්වාසී ලෝවාසි ඔබ හැම දෙනාටමත්. විශේෂෙන් පේස්බුක් පිටුව හරහා YouTube චැනල් හරහා සමාජ මාධ්‍ය ඔස්සේ ලක්ෂ සංඛ්‍යාත ලෝකයේ පුරාඉන්න මේ ධර්මය ශ්‍රවනය කන ඔබ හැම දෙනාටමත් අද මේ ධර්ම දේශනාවෙන් ධර්මශ්‍රවනයෙන් රැස් කරගත්ත පින ඔබ හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවේවා සුවපත්තේවා ඔබ හැම දෙනාට මුතුම් ධර්මාවබෝධය පිණිසම මේ පින ආශිර්වාදයක් වේවා වේවා කියලපි ආශිර්වාද කරනවා. ඔහුම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්චංවද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග සම්පත්ති මේ වච්ච අතෝ නිබ්භාන සම්පත්ති මිනාතේ සමිච්චතු. හැම දෙනාම නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා 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 හැම දෙනාටම තෙරුවන් සරණයි.